ද්‍රව වාෂ්ප සමතුලිතතාව තමයි සාකච්ඡා කරන්නේ. අපි KSP pH හැම එකෙම තියරි ඔක්කොම ටික කරලා තියෙන්නේ. මේකේ KD වලට වඩා ටිකක් වැඩිපුර තියරි තියෙයි. KSP වලට වඩා චුට්ටක් තියරි වැඩිපුර තියෙයි. මොනට ලේසි පාර්ට් එක. KSP වලට වඩා ලේසි. KSP ලේසි පාර්ට් එක. එක සමීකරණයක් තියෙන්නේ. අපි pH වලත් ඔක්කොම තියරි ටික කළා. pH වලත් ප්‍රශ්නක් කළා. KSP වලත් ප්‍රශ්නක් කළා. KCKP වලත් එහෙමයි. KA ගැන KB ගැන ලවණ ගැන අපි කතා කළා. pH ප්‍රස්ථාර ඒවට දාල දර්ශක pH indicators ස්වාරක්ෂක ද්‍රාවණ හෙන්ඩර්සන් සමීකරණ පරණ වීඩියෝස් බලන්න. ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම අනුමාපන ප්‍රබල අම්ල දුබල භෂ්ම අනුමාපන හැම එකම ප්‍රශ්නත් එක්කම තමා කරේ. තීර විතරක් කරේ නෑ. එක එකයට මැච් වෙන දර්ශකය කොහොමද තෝරන්නේ? pH පරාස pH දර්ශකවල වර්ණ ඊළඟට KSP ගැන කතා කරා. ආයන ගුණිත ද්‍රව්‍යතා ගුණිත කලින් අපි KCKP වල ඒව ගැන කතා කළා. QC ගැන කතා කරා. ප්‍රතික්‍රියා ලබ්ධිය නැත්තම් ප්‍රතික්‍රියා සංගුණකය කියන එක. ප්‍රස්ථාර ගොඩාක් ඇන්දයි පාඩමේදී සමතුලිතතාව තේරුම් ගන්න. උෂ්ණත්වය වැඩි කරපුවම කොහොමද? ප්‍රතික්‍රියක සාන්ද්‍රණය වැඩි කරපුවාම අඩු කරපුවාම ප්‍රතිඵල සාන්ද්‍රණය වැඩි කරපුවාම අඩු කරපුවාම ඊට පස්සේ KSP වලදී නම් අයන සාන්ද්‍රණ දුන්නාම අවක්ෂේපයක් හැදෙනවද නැද්ද? ඊට පස්සේ පොදු අයනික ආචරණය ඒව සාකච්ඡා කළා. ඊළඟට අපි කාණ්ඩ විශ්ලේෂණය කරා. ඒකත් එක්කම KSP වල තියරි ටිකත් සාකච්ඡා කළා. ඒ ගාමම SPD වල හඳුනා ගැනීම ඔක්කොම කරලා තියෙන ක්ලාස් එකේ. එකේ කාණ්ඩවල අවක්ෂේපුනේ මොනවද? ඒවට හේතු. ඒවට අමතරව තව මොනවද අවක්ෂේප වෙන්න පුළුවන්? ඒවත් කතා කළා. ඊළඟ මාතෘකාව ලියා ගන්න. අපි අද කරන පාඩම ද්‍රව වාෂ්ප සමතුලිතතාවය. ද්‍රව වාෂ්ප සමතුලිතතාවය. ද්‍රව වාෂ්ප සමතුලිතතාවය. ඒකට කියන්න පදාර්ථයේ ඝන ද්‍රව හා වායු යන අවස්ථා තුනකින් පවතින අතර අවස්ථා විපර්යාස
මේවා අතර සිදුවේ. කියන්නේ එක කලාපකින් තව කලාපකට යනවා. ඝනයක වායු වෙනවා, වායුවක ද්‍රව වෙනවා. මෙහෙම කලාපයක් මාරු වෙද්දී මහේක්ෂීය ගුණ වෙනස් වෙන්නේ නැහැ. එහෙම වට අන්වීක්ෂීය ගුණ වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් පද්‍යක උෂ්ණත්වය හෝ පීඩනය වෙනස් වන විට කලාපවල වෙනස් වීම සිදුවන අතර කලාප වෙනස් වීම යනු අණුවල ක්‍රමානුකූල බවට ලාක්ෂණික වන භෞතික වෙනස් වීම. ඔයාලා දන්නවා ඝන කලාපයේ තියෙන ඒවා, ඒ කියන්නේ ඝනයක් විදිහට තියෙන වගේ අණු බොහොම ක්‍රමානුකූලව ඇහිරලා තියෙයි. වායුවේ වගේ ගොඩක් අහඹුතාවක් තියෙයි. ද්‍රව වායු සමතුලිතතාව කියලා ලියා ගන්න. මේක තමයි අධිකරණම අපි සාකච්ඡා කරන්නේ. ද්‍රව වායු සමතුලිතතාව. ද්‍රව වායු සමතුලිතතාව ද්‍රවවල ඇති අණුවල ඝනවල මෙන් තදින් බැඳීමක් නැහැ. ඊට වඩා ලිහිල් ඝනවලට වඩා වායු වලට වඩා අඩු නිදහසක් තමයි ද්‍රව වලට තියෙන්නේ. මේවා නිරතුරුවම චලනය වෙනවා. ද්‍රව වල වායු වලට වඩා වැඩි අන්තර් අණුක ආකර්ෂණ බල තියෙනවා. ද්‍රව අණු අතර තියෙන ගැටුම් ප්‍රමාණය වායු කලාපයේ තියෙන අණු වල ගැටුම් ප්‍රමාණයට වඩා වැඩි. ද්‍රවාංශ වල මධ්‍යන ශක්තිය උෂ්ණත්වය මගින් පාලනය කරන්න පුළුවන්. මේ ද්‍රවාණු වල ශක්තිය වැඩි කළොත්, ඒවට ප්‍රමාණවත් ශක්තියක් දුන්නොත් ඒවා කලාප විපර්යාසයක් කරනවා. ඒ කියන්නේ ද්‍රවයෙන් වායු කලාපයට හැම යනවා. එහෙම ද්‍රවයක් වායු කලාපයට යන එකට අපි කියනවා වාෂ්පීකරණය කියලා. වාෂ්පීකරණය වාෂ්පීභවනය කියන්නේ දෙකක්. එක ෆිසික්ස් වල තාපයේදී උගන්වනවා. උෂ්ණත්වය වැඩි කරපුවාම ඔයාලා දන්නවා අර සක්‍රීය ශක්තිය කියන වැලියු එක ඉක්මවපු අණු ප්‍රමාණය වැඩි වෙනවා. මේ උෂ්ණත්වය වැඩි කරපුවාම ඒ ශක්තිය ඉක්මවපු අණු ප්‍රමාණය වැඩි වෙනවා. මේ ද්‍රව දෙකක් සලකලා තියෙන්නේ. අණු සංඛ්‍යාවේ අනුභාගයේ දෙකම වැඩි වෙනවා. නිදසුනක් විදියට විවෘත බඳුනක ඇති ද්‍රවයක් ජලය හරි මධ්‍යසාර හරි සලකමු. ඕනෑම දෙන ලද මොහොතකදී ද්‍රව කලාපයේ ඇති අණු වලින් කොටසක් වේගෙන් චලනය වෙනවා. මේ අණු ද්‍රව පෘෂ්ඨයට ඉතා ආසන්න නම් උඩු දිශාවට චලනය වේ නම් ඒවාට යාබද ද්‍රව අණු වල ආකර්ෂණයෙන් සම්පූර්ණයෙන් මිදී වායු කලාපයට පිවිසෙන්න පුළුවන්. ද්‍රවයක් ඇතුලේ තියෙන අණු හැම වෙලෙම චලනය වෙනවා. අර සර්ෆේස් එක තියෙන්නේ පෘෂ්ඨයේ හරිය තියෙන අණුත් හොඳට දඟලනවා. ඒවා ඒ ද්‍රව කලාපෙන් එළියට යන්න පුළුවන්. ඒ කියන්නේ වායු කලාපයටත් යන්න පුළුවන්. ඉහළ ශක්තියක් ඇති අණු ඉවත්ව යන බැවින් ද්‍රවයේ අණු වල මධ්‍යස්ථ ශක්තිය අඩු වෙනවා. එහෙම අණු ඉවත් වෙන හින්දා ද්‍රවයේ විසින් බාහිර පරිසරයේ ශක්තිය තාපයේ වශයෙන් උරා ගනී. ද්‍රවයේ උෂ්ණත්වය පහළ බසී. තාපයේ උරා ගැනීම මගින් ද්‍රවයේ මධ්‍යස්ථ අණුක වේගය නියතව පවත්වා ගැනීමට හැකි වේ. මේ නිසා ප්‍රමාණවත් කාලයක් ලැබුව විට ද්‍රවය මුළුමනින්ම වාෂ්ප වෙනවා. මේ සම්පූර්ණ ක්‍රියාවලියේදී අවශෝෂණය කරන ලබන ශක්තිය වාෂ්පීකරණ එන්තැල්පියට අනුරූපයි. ඒකත් ලියා ගන්න. වාෂ්පීකරණ ක්‍රියාවලිය සිදුවන්නේ ද්‍රවයේ මතිපුට පෘෂ්ඨයෙන් පමණි. සූර්යාලෝකයේ මගින් වාෂ්පන ජලය නිරීක්ෂණය කළහොත් එහි බුබුලු පිටවීමක් දක්නට නොලැබේ. ජල අණු සරලව මතුපිට ද්‍රව ස්තරයෙන් ගැලවී යන අතර මේ බුබුලු පිටවීම
දක්නට ලැබෙන නැටීම යන ක්‍රියාවලියට වඩා වෙනස් වේ. මෙන්න ද්‍රව පෘෂ්ඨයේ තියෙනවා වැඩි ශක්තියක් තියෙන ඒවා. අණු උදාහරණ වායු කලාපයට. සූර්යාලෝකයෙන් ජලය මේ වාෂ්ප කලාපයට යද්දි බුබුලු යන්නේ නැහැ. එහෙම වුණාට ජලය නටද්දි බුබුලු පේනවා. සංවෘත භාජනයක අඩංගු ද්‍රවයක වාෂ්පීකරණය කියලා ලියන්නේ. ඊට පස්සේ මේ රූප ටික දාගන්න. බැලූ බැල්මට සංවෘත බඳුනකදී ද්‍රවයක් වාෂ්ප වන බවක් නොපෙනේ. එසේම කලක් තැබූ විට ද්‍රවය නොපෙනී යාමද සිදු නොවේ. එහෙත් එහිදී මතුපිට පෘෂ්ඨයෙන් නියත වාෂ්පීකරණයක් සිදුවේ. ද්‍රවයේ අංශු නොකඩවා මතුපිට පෘෂ්ඨයෙන් ඉවත් වන අතර මතුපිට පෘෂ්ඨයෙන් ඉවත් වන අතර මෙහිදී ඒවා ද්‍රවයේ මතුපිට ඇති අවකාශයේ ස්ථිර වී පවතිනවා. මේ මුලින්ම වායු කලාපයේ අණු පොඩ්ඩයි තිබ්බේ, ඊට පස්සේ ගොඩක් තියෙයි. වාෂ්ප පීඩනය පිළිබඳ අණුක පැහැදිලි කිරීමක් සඳහා අන්වීක්ෂීය වශයෙන් සලකා බැලීමක්. දිය උෂ්ණත්වයකදී ආරම්භයේදී අණු ස්වල්පයක් වාෂ්ප වීම ආරම්භ කරන අතර මේ අණු වලින් කිසිම අණුවක් නැවත ද්‍රව කලාපයට ඇතුළු නොවේ. මද වේලාවකට පසු වාෂ්ප කලාපයේ ඇති අණු වල ඝනත්වය ඉහළ යනවා. ඒ කියන්නේ අණු ප්‍රමාණය වැඩි වෙනවා. සමහර අණු ඝනීභවණය වීමට පටන් ගන්නවා. අණු ප්‍රමාණය වැඩි වෙද්දී ආපහු ඒ අණු කීපයක් ද්‍රව කලාපයට යනවා. අණුක මට්ටමේදී ද්‍රව පෘෂ්ඨයෙන් තවමත් ඉහළ ඇති කලාපයට ඇතුළු වන අතර බඳුන තුළ වාෂ්පය එලෙසම පවතී. වාෂ්ප අණුද වෙනත් වායු පරිදිම ක්‍රියා කරයි. එනම් ඒවා එකිනෙක සමගත් බඳුනේ බිත්ති සමගත් ගැටුම් ඇති කර ගන්නා අතර එමගින් ද්‍රවය මතුපිට පීඩනයක් ඇති කරයි. මින් එක් බිත්තියක් වන්නේ ද්‍රව පෘෂ්ඨයයි. යම් අණුවක් ද්‍රව පෘෂ්ඨය සමග ගැටීමේදී එය නැවත ද්‍රවය තුළට ඇතුළු වීමේ ප්‍රවණතාවක් ඇත. මේ වාෂ්ප කලාපයට ගිය අණු ආපහු මේ පෘෂ්ඨයේ වැදිලා ද්‍රවයේ පෘෂ්ඨයේ සර්ෆේස් එකේ වැදිලා මේ ආපහු ද්‍රවයට යන්න පුළුවන්. ද්‍රවයක් බඳුනක් තුළට ඇතුළත් කරන පළමු අවස්ථාවේදී බඳුන තුළ ඇති වාෂ්ප අණු ඇත්තේ ඉතා ස්වල්පයක්. ඒ නිසා ඝනීභවන ශීඝ්‍රතාව ඉතා අඩුයි. එහෙත් අණු වැඩියෙන් වාෂ්ප වන විට, ඒ කියන්නේ වාෂ්ප කලාපයේ අණු ප්‍රමාණය වැඩි වෙද්දී වාෂ්පීභවනය වෙලා ඝනීභවනය වීම ඊට සමානුපාතිකව වැඩි වෙනවා. තමන්ගේ පැත්තේ අණු වැඩිපුර තියෙද්දි තමයි වාෂ්පීකරණය වෙන්නේ. මුලින්ම ජලය ගොඩක් තියෙද්දි වාෂ්පීභවනය වෙනවා. ඊට පස්සේ ටික ටික වායු කලාපයේ අණු ප්‍රමාණය වැඩි වෙද්දී ඝනීභවනයක් වෙනවා. ඒ කියන්නේ වායුවක් ද්‍රව වෙන එකක් වෙනවා. අවසානයේදී වාෂ්ප පීඩනය ඇති වන අතර වාෂ්ප වන වේගයේ නැවත ඝනීභවනය වන වේගය අතර තුලනයක් ඇති වෙනවා. ඒක ලියා ගන්න එකත් වැදගත්. එතකොට තමයි සමතුලිතයක් ඇති වෙන්නේ. එබැවින් ශුද්ධ විපර්යාසයක් වශයෙන් ද්‍රවයේ වාෂ්ප වීම හෝ වාෂ්පයේ ඝනීභවනය වීම සිදු නොවේ. එනම් අණු වාෂ්ප කලාපයට ඇතුළු වන හා ද්‍රව කලාපයට ඇතුළු වන වේගය සමාන වන බැවින් වාෂ්ප ප්‍රමාණය නියතව පවතී. වායු කලාපයේ තියෙන අණු ගානයි ද්‍රව කලාපයේ තියෙන අණු ගානයි සමාන වෙනවා. අර ශීඝ්‍රතා සමාන වෙන හින්දා. ද්‍රව කලාපයෙන් වායු කලාපයට යන වේගයයි වායු කලාපයෙන් ද්‍රව කලාපයට යන වේගය සමාන වෙනවා. එතකොට වායු කලාපයේ තියෙන අණු ගානත් සමානයි. ද්‍රව කලාපයේ තියෙන අණු ගානත් නියතයි. සමාන නෙමෙයි නියතයි. කන්ස්ටන්ට් තියෙනවා 1000ක් නම් අණු ඒ 1000 එහෙමම තියෙයි. ද්‍රව වාෂ්ප පද්ධතිය මේ තත්ත්වය කරා එළඹ කලෙහි ද්‍රවය හා වාෂ්ප යන දෙකෙහිම පවතින මහේක්ෂ ගුණ නම් මවුල ප්‍රමාණය, පරිමාව, පීඩනය, උෂ්ණත්වය, ඝනත්වය ආදී ගුණ කාලය සමග වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම සමතුලිත වුණාට පස්සේ එබැවින් පද්ධතිය සමතුලිතව කරා එළඹ ඇත. පද්ධතියේ මහේක්ෂ මට්ටමේ ගුණවල වෙනසක් ඇති නොවන නිසා ප්‍රතිවිරුද්ධ මහේක්ෂ ගුණ වාෂ්පීකරණය හා ඝනීභවනය යන ක්‍රියාවලි සමාන ශීඝ්‍රතාවකින් සිදුවේ. එහෙත් මහේක්ෂ ක්‍රියාවලි තවමත් ක්‍රියාත්මකව පවතින බැවින් පද්ධතිය ගතික සමතුලිතතාවකට එළඹ ඇත. මේ අංශු භාජනයේ බිත්ති සමග ඇති කර ගන්නා ගැටුම් හේතුවෙන් බඳුන තුළ පීඩනයක් හටගනී. ද්‍රවයක් එහි වාෂ්පය සමග ගතික සමතුලිතතාවයේ පවතින විට වාෂ්පය මගින් ඇති කරන පීඩනය සමතුලිත වාෂ්ප පීඩනය නැත්නම් සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා කියනවා. ඒක ලියා ගන්න.
එහෙම සමතුලිතතාවයේ තියෙද්දි ඇති කරන පීඩනය තමයි සංතෘප්ත වාෂ්ප පීඩනය නැත්නම් සමතුලිත වාෂ්ප පීඩනය කියන්නේ. මෙහිදී කාලයත් සමග වාෂ්පීභවන ශීඝ්‍රතාව නියතව පවතින බවත් ඝනීභවන ශීඝ්‍රතාව ක්‍රමයෙන් ඉහළ යමින් සමතුලිතතාවට ළඟවන බවත් අවබෝධ කරගන්න ඕනේ. මේ ප්‍රස්තාරය දාගන්න. වාෂ්පීකරණය වෙන එක නැත්නම් වාෂ්පීභවනය වෙන එක එකම ශීඝ්‍රතාවකින් වෙනවා. ඝනීභවනය චුට්ට තමයි වැඩි වෙන්නේ. ඒ මුලින්ම වායු කලාපේ අණු නැහැනේ. වායු කලාපේ අණු ප්‍රමාණය වැඩි වෙද්දි තමයි එයා ආපහු ජලයේ පැත්තට යන්නේ. මුලින්ම තමන්ගේ නැති වෙද්දී ආපහු දෙන්නේ නැහැනේ. තමන්ගේ නැති වුණාම නැති විදියට ඉන්නවා. ඒ වගේ මේ මුලින්ම ඝනීභවනය වෙන්නේ නැහැ. වාෂ්පීකරණය දිගටම වෙනවා. ඒ කියන්නේ ද්‍රවය වායු කලාපට යනවා. වායුව චුට්ටක් වැඩි වුණාට පස්සේ තමයි ආපහු ද්‍රව කලාපට යන්නේ. ඒක තමයි මේ ඝනීභවනයෙන් පෙන්ලා තියෙන්නේ. මේ ප්‍රස්තාරය දාගන්න. MCQ වලටත් එන්න පුළුවන්. දී ඇති උෂ්ණත්වයකදී සංවෘත බඳුනක පවතින ද්‍රවයක වාෂ්පීකරණ හා ඝනීභවන ශීඝ්‍රතා කාලය සමග විචලනය වන ආකාරයේ වාෂ්පීකරණ ශීඝ්‍රතාව නියතව පවතින අතර ඝනීභවන ශීඝ්‍රතාව ක්‍රමයෙන් වැඩි වී වාෂ්පීභවන ශීඝ්‍රතාවට සමාන වේ. මෙසේ වන්නේ වාෂ්ප කලාපයට ඇතුළු වන අණු සංඛ්‍යාව ශීඝ්‍රතා දෙක සමාන වන තෙක් වැඩි වීම නිසාය. මේ අවස්ථාවේදී පද්ධතිය ගතික සමතුලිත අවස්ථාවකට එළඹෙන අතරේදී පද්ධතිය ඒ උෂ්ණත්වයට දාලා සමතුලිත වාෂ්ප පීඩනය ලබා ගන්නවා. සංතෘප්ත වාෂ්ප පීඩනය නැත්නම් සමතුලිත වාෂ්ප පීඩනය. ද්‍රවයක වාෂ්ප පීඩනයේ විශාලත්වය ප්‍රධාන වශයෙන් සාධක දෙකක් මත රඳා පවතී. ඒවා තමයි උෂ්ණත්වය හා අණු එකිනෙක බැඳ තබා ගැනීමට අවශ්‍ය බලවල ශක්තිය. ඒ දෙක ලියා ගන්න. ද්‍රවයක වාෂ්ප පීඩනයේ රඳා පවතින සාධක කියලා මේවා ලියා ගන්න. අන්තර් අණුක බල දුර්වල නම් වාෂ්ප පීඩනයේ ඉහළ යන බවත් ඇයි බල දුර්වල නම් එයාට ලේසියෙන් ගිය හැකිනේ. තමන්ගේ කලාප ඉන්න ඕනේ නැහැ පිට කලාප වලට ගිය හැකි. එයාලව ඇදලා තියාගන්න බල. එයාලට තියෙන ආකර්ෂණ අඩුයි නම්. නිදහස වැඩිනේ. ඒතකොට වාෂ්ප කලාපයට එනවා. එහි විලෝමයේ සත්‍ය වෙන බවත් පහසුවෙන් වටහාගත හැකිය. දුබල අන්තර් අණුක බල ඇටියට අණු වලට ද්‍රවයෙන් ගැලවී පලා යාමට සාපේක්ෂව පහසුයි. මේ එයාලගේ ආකර්ෂණ අඩුයි කියන්නේ අහල පහල කට්ටිය අදිනව කරනවා අඩුයි. එතකොට එයාලට අනිත් පැත්තට පයින්න පුළුවන්. එවිට අණු වාෂ්ප කලාපයට පිවිසීමේ වේගය වැඩි වේ. එවිට ශීඝ්‍රතා දෙක සමාන වීමට ප්‍රථම වාෂ්ප කලාපය තුල ඉහළ අණු සාන්ද්‍රණයක් ඇති වේ. එහෙම අණු ප්‍රමාණය වැඩි වෙන්න වාෂ්ප කලාපයේ අණු වැඩි වෙන්න ඒවා බිත්තිය ගැටෙනවා වැඩි. කලින්ට වඩා එන්න හැප්පෙන ගතිය වැඩි වෙනවා. එතකොට වාෂ්ප පීඩනයේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. සමතුලිත නැත්නම් සංතෘප්ත වාෂ්ප පීඩනයේ මැනීම කියලා ලියා ගන්න. සරල රස්දිය බැරෝමීටරයක් මගින් සමතුලිත වාෂ්ප පීඩනය මයින්න පුළුවන්. මේ මාතෘකාව ලියන්න මෙහෙම සරල රස්දිය බැරෝමීටරකින් තමයි මයින්නේ. වායුගෝලීය පීඩනයේදී රස්දිය කඩේ උස 760 මිලිමීටර් වෙනවා. වීදුරු නලයට ද්‍රවයෙන් බිඳු කිහිපයක් ඇතුළු කළ විට රස්දිය මතුට තුනී ද්‍රව ස්තරයක් ඇතිවේ. මින් සමහර ද්‍රවාණු වාෂ්ප වී සමතුලිතතාවට පත් වේ. ඇතිවන වාෂ්ප පීඩනයකින් රස්දිය කඳ මතක් පහළට තල්ලු කරනවා. රස්දිය මට්ටම පහළ බසින ප්‍රමාණය මගින් එම උෂ්ණත්වයේදී ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සඳහා අගයක් ලැබෙනවා. අර රස්දිය කඳ පහළට ගියේ අර දාපු වතුර ටික චුට්ටක් වාෂ්ප වෙලා වාෂ්ප පීඩනයක් ඇති කරපු නිසා තමයි රස්දිය කඳ පහළට ගියේ. මේ මෙන්න අපිට පෙන්ලා තියෙයි මේ සංතෘප්ත වාෂ්ප පීඩනයේ මයින්නේ මෙහෙමයි. රස්දිය බැරෝමීටරේ වාතයේ තබා ඇති විට එය 760ක උසක් පෙන්නනවා. ඊට පස්සේ මේ රස්දිය මට්ටමට උඩින් ද්‍රවය පොඩ්ඩක් දානවා. ඊට පස්සේ මේ මට්ටම පහළට යනවා. ඒ මොකෝ මේ ද්‍රවය වාෂ්ප වෙලා වායු කලාපයට ගිහිල්ලා සංතෘප්ත වාෂ්ප පීඩනයක් ඇති කරන හින්දා මේ ද්‍රව කඳ පහළට යනවා. එහෙම තමයි මේ වාෂ්ප පීඩනේ මයින්නේ. උෂ්ණත්වයේ සමග සංතෘප්ත වාෂ්ප පීඩනයේ විචලනය වෙන්නේ කොහොමද කියලා මේ ප්‍රස්තාරය තියන්න ගන්න. උෂ්ණත්වය තමයි x අක්ෂය. මේක තියෙන්නේ සංතෘප්ත වාෂ්ප පීඩනය. උෂ්ණත්වය වැඩි වෙද්දී අපි කිව්වා අණු වල මධ්‍යන්‍ය ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ අණු දග වෙනවා. එහෙට මෙහෙට කලින්ට වඩා මේ වේගෙන් චලනය වෙනවා. ඒ හින්දා අර ද්‍රව කලාපේ තියෙන අණු එන්න තමයි කලාපෙන් වායු කලාපයට යනවා. අර ආකර්ෂණ හැමත් දුර්වල වෙනවා එයාලා වේගෙන් යද්දි.
එයාලව අල්ලලා ග්‍රහණය කරලා තියාගන්න බෑ. එතකොට අර වේගයෙන් යන ජලාණු නැත්නම් ද්‍රවයාණු වායු කලාපයට යනවා. මං ජලයම ගන්නේ, ජලය අපිට සමීපයිනේ. මේ උෂ්ණත්වය වැඩි කරද්දී ඒ ද්‍රව කලාප තියෙන අණු වැඩිපුර දඟලනවා. අර ආකර්ෂණ වලට එයාලව අල්ලලා තියාගන්න බෑ. එතකොට එයාලා වායු කලාපයට යනවා. ඒ හින්දා උෂ්ණත්වය වැඩි කරන්න උෂ්ණත්වය වැඩි කරන්න අර ද්‍රව කලාපයේ තියෙන අණු වායු කලාපයට යනවා. වායු කලාපයට එතකොට යන අණු ගාන වැඩි වෙන්න පීඩනය හිමීට නෙමෙයි. මෙහෙම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරන්න ද්‍රව කලාපය අණු වායු කලාපයට යනවා. ද්‍රව කලාපය අණු වායු කලාපයට උෂ්ණත්වය වැඩි කරන්න යනවා. එතකොට උෂ්ණත්වයත් එක්ක පීඩනය මෙහෙම රේඛීය විචලනයක් නෙමෙයි. එන්න අණු ගානක් වැඩි වෙනවනේ. එන්න උෂ්ණත්වය වැඩි කරද්දී ඒ අණු වල වේගය ටික ටික වැඩි වෙනවා. එතකොට ඉක්මනට අණු යනවා වායු කලාපයට. ඉක්මනට වායු කලාපයට අණු යද්දී මේ වාෂ්ප පීඩනෙත් රේඛීය විචලනයක් නෙමෙයි, මේ වගේ ශීඝ්‍ර විචලනයක් තමයි පෙන්වන්නේ. නිදසුනක් ලෙස සංහෘත භාජනයක සෙල්සියස් 25 පවතින ඕනෑම ප්‍රමාණයක ජල නියදයක් මගින් ඇතිවන්නේ 23.8ක ප්‍රශයකක්. මේ තුළ මුළු ජල ප්‍රමාණයටම වාෂ්ප බවට පත්විය නොහැකිය. විවෘත බඳුනක ඇති ද්‍රවයක් මගින් වාෂ්ප කලාපයට පිවිසෙන අණු වලින් බොහොමයක් ද්‍රව පෘෂ්ඨය සමග ගැටුම් ඇති කර නොගන්නා බැවින් ද්‍රව කලාපයට ඇතුළු නොවේ. ඒ කියන්නේ ඇරලා තියෙන භාජනයක. නොයසේ නම් ඒ අණු වායු කලාපය තුලදී විසරණයට බඳුන් වී ද්‍රවයෙන් ඉවතට ගමන් කර බැවින් සමතුලිතතාවක් ඇති වෙන්නේ නැහැ. බඳුන විවෘත නම් සමතුලිතතාවක් ඇති වෙන්නේ නැහැ. බඳුන වැහුවොත් තමයි සමතුලිතතාවක් ඇති වෙන්නේ. සමතුලිතතාවක් ඇති වෙන්න ද්‍රව ඒවා වායු පැත්තට යන්නත් ඕනේ. වායු ඒවා ද්‍රව පැත්තට යන්නත් ඕනේ. මේ තත්ත්වයේ යටතේ ද්‍රවය අවසන් වන තුරුම නොකඩවා වාෂ්ප වීම සිදුවේ. මේ ක්‍රියාවේ වේගයේ උෂ්ණත්වය හා ද්‍රවයේ වාෂ්ප පීඩනය මත රඳා පවතී. වාෂ්පශීලී ද්‍රව වලට සාපේක්ෂව ඉහළ වාෂ්ප පීඩන ඇති බැවින් වාෂ්පශීලී කියන්නේ ඒ ද්‍රවයේ ලේසියෙන් යන වාෂ්ප කලාපයට. ලේසියෙන් වාෂ්ප කලාපයට යනවා කියන්නේ වායු අණු ප්‍රමාණය නැත්නම් මේ වාෂ්ප අණු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒකේ ප්‍රශයක වැඩි. අණු ප්‍රමාණය වැඩි නම් එයාලා බිත්ති වල ගැටෙනවා වැඩි. එතකොට එයාලගේ ප්‍රශයක වැඩි. ලේසියෙන් අණු ගාන වැඩි වෙන ප්‍රශයක වැඩි. ඇති බැවින් ඒවා පහසුවෙන් වාෂ්ප වේ. වාෂ්පශීලී නොවන ද්‍රව වලට අඩු වාෂ්ප පීඩන තියෙනවා. ඒ වාෂ්පශීලී නොවේ කියන්නේ එයාලා වායු කලාපයට යනවා අඩුයි. එතකොට අණු ප්‍රමාණය අඩුයි. එයාලා එතකොට බිත්ති වල හැප්පෙනවා අඩුයි. එතකොට ප්‍රශයක ඇති කරනවා අඩුයි. ඒවා එතකොට වාෂ්පශීලී නෑ. එතකොට ඒවා හෙමින් තමයි වාෂ්පුණත් වාෂ්ප වෙන්නේ. පොදු නිර්ණායකයක් ලෙස ජලයේ වාෂ්ප පීඩනයට වඩා ඉහළ වාෂ්ප පීඩන ද්‍රව සාපේක්ෂව වාෂ්පශීලී වන බවත්. ජලයේ වාෂ්ප පීඩනට අඩු වාෂ්ප පීඩනයක් තියෙන ද්‍රව වාෂ්පශීලී නොවන විදිහට සැලකනවා. ඒකත් ලියා ගන්න. මේ අනුව ඩයි එතිල් ඊතර ඇසිටෝන් කියන ඒවා ගැසොලින් ඒවා වාෂ්පශීලී කියලා අපි හඳුන්වනවා. ඊළඟට රසදිය එතිලීන් ග්ලයිකෝල් වගේ අවශ්‍යශීලී කියලා හඳුන්වනවා. ඒ වගේම මේකත් ලියා ගන්න තාපාංග ද්‍රවාංග මෞලික සඳුගේ ගුණ. මෙන්ම ද්‍රවයක වාෂ්ප පීඩනයත් යම් විශේෂිත උෂ්ණත්වයකදී ඒ ද්‍රවයට විශේෂිත වෙනවා. අඩු වශයෙන් ඉතා කුඩා ද්‍රව ප්‍රමාණයක් හෝ ඒ වාෂ්පය සමග ස්පර්ශව සමතුලිතතාවය පවතින තාක් කල් වාෂ්ප පීඩනයේ ද්‍රවයේ ප්‍රමාණය මත රඳා නොපවතී. නමුත් සමතුලිත වාෂ්ප පීඩනයේ උෂ්ණත්වයේ ද්‍රවයේ පවතින අන්තර් අණුක බල මත තදින්ම රඳා පවතී. මම ඒ කලිනුත් කිව්වා 2.35 රූපයේ ද්‍රව කිහිපයක ඉහත සමනතා දක්වා ඇත. ඇසිටෝන් වැනි හයිඩ්‍රජන් බන්ධන නොසාධන ද්‍රව වල සමතුලිත වාෂ්ප පීඩනයට වඩා අඩු සමතුලිත වාෂ්ප පීඩනයක් හයිඩ්‍රජන් බන්ධන සාධන එතිලීන් ග්ලයිකෝල් වැනි ද්‍රව වලට තිබේ. උෂ්ණත්වය ඉහළ යන විට සරල රේඛීය නොවන විචලනයක් වාෂ්ප පීඩනය සඳහා ලැබෙන අතර ඒක අපි කලින් කිව්වනේ. අර අණු ප්‍රමාණය එන්න වැඩි වෙනවා ඉක්මනට. ඒතර ප්‍රශයකත් රේඛීය විචලනයක් නෙමෙයි වක්‍ර විචලනයක් තියෙන්නේ. අදාළ උෂ්ණත්ව පරාසය තුලදී පරිපූර්ණ වායුක පීඩනය ඉහළ යාමට වඩා තියුණු නැග්මක් වේ. මේට හේතු වන්නේ වාෂ්ප පීඩනය ද්‍රව කලාපයෙන් ගිලී යාමට ප්‍රමාණවත් චාලක ශක්තියක් ඇති
අනුභාගය මත රඳා පැවතීමත් ඒ අනුභාගයේ උෂ්ණත්වය වැඩිවීමත් සමග ඝාතීය ලෙස ඉහළ යාමයි. මෙන්න මේ ප්‍රස්ථාරය අඳගන්න. මේ එක එක ද්‍රවවල උෂ්ණත්වයත් එක්ක වාෂ්ප පීඩනයේ විචලනය වෙන විදිය තාපාංකය තමයි මේ 100ක් කියලා තියෙන්නේ. මේ එක එක ද්‍රව්‍ය. මේ වෝටර්. මේ තුන්වෙනිට තියෙන ප්‍රස්ථාරය වෝටර්. මේක එතනෝල්. ඊළඟට මේ මර්කරි වලට දාලා ඩයි එතිල් ඊතර වල තමයි මේ මුලින්ම තියෙන්නේ. උෂ්ණත්වය අනුව ද්‍රව කිහිපයක වාෂ්ප පීඩන වල විචලනය වාෂ්ප පීඩනය තිත් ඉරි මගින් පෙන්ලා තියෙන්නේ මේ 100 කියලා පෙන්ලා තියෙන්නේ. ඒක තමයි ද්‍රවයේ සාමාන්‍ය තාපාංකය. තාපාංකය කියලා මාතෘකාව ලියා ගන්න. ද්‍රවයක උෂ්ණත්වය වැඩි වෙද්දී එහි වාෂ්ප පීඩනය බාහිර පීඩනයට සමාන වන තෙක් ඉහළ යයි. විවෘත බඳුනක නම් වාෂ්ප පීඩනය වායුගෝල පීඩනයට සමාන වන තෙක් මේ ඉහළ යාම සිදුවේ. එවිට ද්‍රවය තුළ වාෂ්පයෙන් සැදුම්ලත් බුබුලු හටගන්නා අතර ද්‍රවය නැටීමට පටන් ගන්නවා. ඒ නටන උෂ්ණත්වය තමයි තාපාංකය කියන්නේ. හරියටම 1 atm ද්‍රවයක් නටන උෂ්ණත්වයෙහි සාමාන්‍ය තාපාංකය කියලා හඳුන්වනවා. මේ විස්තරය ලියා ගන්න. මම මේ පැහැදිලි කරපු ටික. ජලය සඳහා මූදු මට්ටමේදී සාමාන්‍ය තාපාංකය 100යි. අනෙක් ද්‍රවවල වාෂ්ප පීඩන වක්‍ර 1 atm පීඩනය නිරූපණය කරන රේඛාව ඡේදනය කරන අවස්ථාවේදී ඒවායේ සම්මත තාපාංකය 2.35 රූපයේ දක්වා ඇත. බලන්න ජලයේ මේ 100 අවස්ථාවේ තමයි උෂ්ණත්වය. එතකොට ඒකේ තාපාංකය ගානට මැච් වෙලා. එතකොට මේ 100 මට්ටම කපන තැන තමයි ඒ අදාළ ද්‍රවවල තාපාංක. මේකෙදි මේ 400ට කිට්ටු වෙලා මර්කරි වල. ඊට පස්සේ මේ සංයෝගේ 200ට කිට්ටු වෙලා. මේකේ 100ට වැඩි. මේකේ 0.50 අතර ඇගයක්. බොහෝ විට ද්‍රවයක සාමාන්‍ය තාපාංකය උපුටා දැක්වුවත් සත්‍ය වශයෙන්ම තාපාංකයේ බාහිර පීඩනය මත රඳා පවතිනවා. එකයි atm පීඩනයට වඩා වැඩි පීඩන තත්ත්වයක් යටතේ ජලය නටන්නේ සෙල්සියස් 100ට වඩා වැඩි උෂ්ණත්වයකදී. මේට හේතුව ඉහළ පීඩනවලදී ද්‍රව පෘෂ්ඨයට ඉහළින් නැති වාෂ්ප අණු වලට ඝනීභවනය වීමට බල කිරීමයි. ඒ කියන්නේ ප්‍රෙෂර් එක වැඩි වුණාම යාට ලේසි ඝනීභවනය වෙන්න. මේ නිසා ද්‍රව පෘෂ්ඨයෙන් ගැලවී යාම සඳහා වාෂ්ප අණු වලට ඉහළ ශක්තියක් පවතින්න ඕනේ. වාෂ්ප කලාපයට යනවා අඩුයි. එතකොට 1 atm වලට අඩු පීඩනවලදී ජලය නටන්නේ 100ට වඩා අඩු උෂ්ණත්වයකදී. මූදු මට්ටමේදී වායුගෝලීය පීඩනයේ දර්ශීය විචලනයේ සාපේක්ෂව ඉතා කුඩා බැවින් ජලයේ තාපාංකයද වෙනස් වන්නේ ඉතා මද වශයෙන්. අනෙක් අතට ඉහළ උන්නතාංශවලදී පීඩනය මත ජලයේ තාපාංකය රඳා පැවතීම සැලකිය යුතු තරම් වෙයි. නිදසුනක් විදිහට එවරස්ට් කඳු මුදුනේදී ජලයේ තාපාංකය 70ක් විතර එනවා. කෙසේ වෙතත් මුද්‍රාවක් සහිත පීඩන මුදුන් තුළදී පීඩනය කිලෝපැස්කල් 100 ඉක්මවා යන බැවින් ඒවා ආහාර ඉක්මනින් පිස ගැනීමට භාවිතා කරයි. මෙහිදී ජලයේ තාපාංකය 120 වගේ වෙනවා. ඒ හින්දා ඉක්මනින් ආහාර පිහින්න පුළුවන්. පීඩනය වැඩි වන විට ඒ සමග ද්‍රවයක තාපාංකය ඉහළ යනවා. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. එහි විලෝමයත් සත්‍යයි. වාෂ්පශීලී ද්‍රව්‍ය වලට සාපේක්ෂ දුර්වල අන්තර් අණුක බල ඇති අතර අඩු තාපාංකද ඇත. වාෂ්පශීලීත්වය අඩු ද්‍රව්‍යවල සාපේක්ෂව ශක්තිමත් අන්තර් අණුක බල ඇති අතර තාපාංකද ඉහළ අගයක් තියෙනවා. මෙන්න මේ ප්‍රස්ථාරය දාන්න. මේ පීඩන උදුන් වල ඉහළ ප්‍රෙෂර් එකක් තියෙන්නේ. එවරස්ට් කන්දේදී ප්‍රෙෂර් එක අඩුයි. මේ තියෙන එවරස්ට් කන්ද මුදුනේ තියෙන ප්‍රෙෂර් එක මේ තියෙන පීඩන උදුනේ. පීඩනය අනුව ජලයේ තාපාංකය වෙනස් වීම වායුගෝලීය පීඩනය 100ක් වෙද්දී 100 කිලෝ පැස්කල් වෙද්දී සාමාන්‍ය තාපාංකය 100යි සෙල්සියස්. කඳු මුදුනේදී 79 සෙල්සියස් වගේ. එතකොට ඒ උෂ්ණත්වය තමයි වතුර නටන්නේ. පීඩන උදුනකදී ජලයේ නටන උෂ්ණත්වය 120ක් වගේ වෙනවා. ඊළඟට ප්‍රශ්නයක් තියෙයි.
100 කිලෝ පැස්කල් පීඩනයේදී කාම්ල උෂ්ණත්වයේදී එතනෝල්, එතිලීන් ග්ලයිකෝල්, ඩයි එතිල් ලිටර ජලය කියන වගේ ද්‍රවවල සාපේක්ෂ වාෂ්ප පීඩන විචලන සංසන්දනය කරන්නලු. එතකොට ඒ වගේ ස්ට්‍රක්චර් දැනගන්න ඕනේ. ජල අණුව මෙහෙමයි. එතනෝල් කියන්නේ මේක CH3CH2OH, එතිලීන් ග්ලයිකෝල් කියන්නේ මේක. OH කාණ්ඩ දෙකක් තියෙන මොකද්ද? ඩයිෝල් එකක්, ඩයෝල් එකක්. ඊළඟට ඩයි එතිල් ඊතර කියන්නේ ඊතරක ඩයි දෙකක් එතිල්, එතිල් කෑලි දෙකක්. ඩයි කියන්නේ දෙක, එතිල් කෑලි දෙකක්. ඩයි එතිල් ඊතර කියන එක මේකේ විශාලම අණුව. එහෙම වුණාට මේකේ ද්‍රව්‍යතාව අඩුයි. ඒ හින්දා මේකේ තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල වෙන්නේ ලන්ඩන් බල. දැන් මේ ප්‍රශ්නේ අපි ඇනලයිස් කරන විදිහ තමයි සාකච්ඡා කරන්නේ. මේකේ තියෙන ලන්ඩන් බල. එතකොට ලන්ඩන් බල තියේ කියන්නේ ඒවා ඉතර දුර්වල නැහැ. එතකොට ඒවා පහසුවෙන් මේ එයාලගේ තියෙන ආකර්ෂණ ගලව ගන්නවා. එතකොට ඒවා පහසුවෙන්ම වාෂ්ප කලාපයට යන්න පුළුවන්. එතකොට ඒ වගේ ආකර්ෂණ බල අඩු හින්දා ඩයි එතිල් ඊතර වල අණුව ලොකු වුණාට ඒකේ තමයි ඉහළම වාෂ්ප පීඩනය තියෙන්නේ. අපිට ප්‍රශ්න තිබ්බේ මේ ද්‍රවවල වාෂ්ප පීඩන මේ සංසන්දනය කරන්න කියන්නේ, කම්පෙයාර් කරන්න කියන්නේ. එතකොට වාෂ්ප පීඩන විචලනය ගැන කිව්වොත් මේ ඩයි එතිල් ඊතර වල ලන්ඩන් බල තියෙන්නේ. ඒවයි ලන්ඩන් බල තියෙන නිසා පහසුවෙන්ම වායු කලාපයට ගිහිල්ලා ඉහළම වාෂ්ප පීඩනය ඇති කරනවා. ඊළඟට එතනෝල් ගත්තොත් ඒ වගේ ලන්ඩන් බලත් තියෙයි. එතිල් කැලි තියෙන්නේ. ඊට අමතරව හයිඩ්‍රජන් බන්ධන හදා ගන්නත් පුළුවන්. එතකොට ඒකේ ජලය ඇතුළතදී නැත්තම් ජලය නෙමෙයි, එතනෝල් අස්සදී හදා ගන්න බල ප්‍රබලයි. ඒ හින්දා අර කලින් වගේ ලේසියෙන් මේ වායු කලාපයට යන්නේ නැහැ. වායු කලාපයට ගියත් පොඩි ප්‍රමාණයක් යන්නේ. එතකොට ඩයි එතිල් ඊතර වලට වඩා මේ පහත් වාෂ්ප පීඩනයක් තමයි තියෙන්නේ. මොකෝ මේකේ ලන්ඩන් බලක් තියෙයි. මේ හයිඩ්‍රජන් බන්ධනක් තියෙයි. එතකොට බල වර්ග කීපයක් තියෙද්දී ආ වායු කලාපයට යන ප්‍රමාණය අඩුයි. ඊට පස්සේ ජලය ගත්තාම මේකේ අණුව පොඩි. මේකේ තියෙන හයිඩ්‍රජන් බන්ධන එහෙම වුණාට මේකේ තියෙන හයිඩ්‍රජන් බන්ධන ගොඩක් ශක්තිමත්. එතකොට කලින් කිව්ව දෙකටම වඩා මේකේ වාෂ්ප පීඩනය අඩුයි. ඒ කියන්නේ වායු කලාපයට යන අණු ප්‍රමාණය ගොඩක්ම අඩුයි. ඊළඟට එතිලීන් ග්ලයිකෝල් ගත්තොත් මේකට OH කාණ්ඩ දෙකක් තියෙනවා. ඒකට හයිඩ්‍රජන් බන්ධන වැඩි ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් එතිලීන් ග්ලයිකෝල් වලට. ඒකට එතිලීන් ග්ලයිකෝල් වලට හයිඩ්‍රජන් බන්ධන වැඩි ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් කියන්නේ එයා ජලයේ තරම්වත් මේ වායු කලාපයට යන්නේ නැහැ. ජලයට වඩා මේකේ මේ තියෙන හයිඩ්‍රජන් බන්ධන විශාලත්වයෙන් ප්‍රබලයි. එතකොට මේ වගේ තමයි අන්තරාණුක ආකර්ෂණ බල වැඩිම වෙන්නේ ජලයටත් වඩා වැඩි. එතකොට මේකේ තමයි අඩුම වායු ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන්නේ. එතකොට වාෂ්ප පීඩනයේ විචලනය ගත්තොත් ඩයි එතිල් ඊතර වල අණුව ලොකුයි. හැමෝට ලන්ඩන් බල තියෙනද ඒවයි ගොඩාක් වායු අණු වාෂ්ප කලාපයට යනවා. ඒ හින්දා ඒක තමයි වාෂ්ප පීඩනයේ වැඩිම. ඊට වඩා අඩුයි එතනෝල් වල. ඒකේ හයිඩ්‍රජන් බන්ධන තිබ්බට ලන්ඩන් බල තිබ්බට ඒකේ පොඩ්ඩක් යනවා. ඊට වඩා අඩුවෙන් තමයි ජලය යන්නේ හයිඩ්‍රජන් බන්ධන තියෙන නිසා. එතිලීන් ග්ලයිකෝල් වල හයිඩ්‍රජන් බන්ධන ගොඩක් තියෙව ශක්තිමත්. ඒ හින්දා ඒ වගේ වායුන ගොඩක් වායු කලාපයට යන්නේ. එතකොට ඒකේ වාෂ්ප පීඩනය ගොඩක්ම අඩු වෙනවා. ඊළඟට තව ප්‍රශ්නයක්. සෙල්සියස් 20 දී මෙතනෝල්, එතනෝල්, ප්‍රොපනෝල්, බියටනෝල් වල වාෂ්ප පීඩන දීලා තියෙයි. එතකොට ඒවා එහෙම වෙනස් වෙන්න හේතු අහනවා. මෙතනෝල් වලත් හයිඩ්‍රජන් බන්ධන තියෙයි, එතනෝල් වලත් තියෙයි, ප්‍රොපනෝල් වලත් තියෙයි, බියටනෝල් වලත් තියෙයි. ඊට අමතරව අර මේ ලන්ඩන් බලත් තියෙයි. එතකොට මේ සංයෝග ඔක්කොම ඇල්කොහොල් හැම එකෙම හයිඩ්‍රජන් බන්ධන තියෙයි. මෙතනෝල් ඉඳලා බියටනෝල් වෙනකන් යද්දී අර ඇල්කිල් කාණ්ඩ විශාල වෙනවා. එතකොට ලන්ඩන් බල ප්‍රබල වෙනවා. එතකොට පීඩනය මෙන්න මේ විදිහට තමයි විචලනය වෙන්නේ. මෙතනෝල් වල තමයි වැඩිම, එතනෝල් වල ඊට අඩුයි, ප්‍රොපනෝල් වල ඊටත් අඩුයි, බියටනෝල් වල ඊටත් අඩුයි. එහෙම වෙන්නේ මොකද? මේකට වඩා මේකේ
බල ප්‍රබලයි. එන්න බල ප්‍රබලයි. අන්තර් අණුක ආකර්ෂණ බල ප්‍රබලයි කියන්නේ එයාලා වායු කලාපයට යන්නේ නැහැ. මේ බියුටනෝල් වල එහෙම ගොඩක් ලන්ඩන් බල තියෙයි. එතකොට එයාලා වායු කලාපයට යන්නේ නැහැ කියන්නේ එයාලා ඇති කරන වාෂ්ප පීඩනය අඩුයි. ඒ හින්දා තමයි මේ 0.6ක් වගේ වැලියු එකක් බියුටනෝල් වලට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ මාතෘකාව ලියා ගන්න. වාෂ්පීකරණ එන්තැල්පිය. වාෂ්පීකරණය කියන එන්තැල්පිය වාෂ්පීකරණය කියන ක්‍රියාවලිය තාප අවශෝෂකයි. සමෙන් ජලය වාෂ්ප වුණාම තාපය ඉවත් වෙනවා ශරීරයෙන්. එතකොට සිසිල්සක් දැනෙනවා. එතකොට වාෂ්පීකරණ එන්තැල්පිය ඩෙල්ටා H VAP කියලා දාන්නේ. මේ ජලයේ වාෂ්පීකරණය දක්වලා තියෙක දාගන්න. ඒක කිලෝ ජූල් මවුලයට 44.01ක් වෙනවා. එතකොට ඒකේ විලෝමයේ ඍණාගයක් එනවා. ඒ කියන්නේ ඝනීභවනය. එතකොට මේක තාප අවශෝෂකයි නම් මේක තාප දායකයි. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය යටතේ ජලය 1.5ක් දහඩිය විතරනේ ජලය පිට වෙන්නේ. ශරීරයෙන් වාෂ්ප වීමට අවශ්‍ය තාප ප්‍රමාණය අහනවා. ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37. වාෂ්පීකරණ එන්තැල්පිය 43.4යි. එතකොට මුලින්ම අපි ජලය මෙච්චරක් නේ ඉවත් වෙන්නේ. ඒකේ ස්කන්ධය හොයා ගන්න ඕනේ. මෙන්න පරිමාව ඝනත්වයෙන් ගුණ කරනවා. පරිමාව ඝනත්වයෙන් ගුණ කරලා 1000 කියන්නේ ඝනත්වනේ ජලයේ. ජලයේ ඝනත්වයෙන් ගුණ කරලා අපි ස්කන්ධ හොයා ගන්නවා 1500 ග්‍රෑම්. ඊට පස්සේ අපිට වාෂ්ප වෙච්ච ජලයේ මවුල ගන්න හෙව්ව හැකි. ෆස්ට් ස්ටෙප් එකේ අපි ස්කන්ධය හෙව්වා dv වලින්. ඝනත්වය පරිමාණයෙන් වැඩි කරලා ඊට පස්සේ ස්කන්ධයේ මෞලික ස්කන්ධ ජලයේ 18යිනේ ඒකෙන් බෙදලා මවුල සංඛ්‍යාව හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය තාපය. අවශ්‍ය තාපය අපිට හෙව්ව හැකි මෙන්න මේ විදිහට. මවුල මෙච්චරක් තියෙයි. වාෂ්පීකරණ එන්තැල්පිය මෙච්චරයි. මේ මවුල එහෙකට දාලා තමයි මේ තාපේ. මවුල එහෙකට දාලා මේ තාපේ නම් මවුල මෙච්චරකට කොච්චරද? එතකොට මවුල එහෙකට මෙච්චරයි නම් මෙච්චරකට බලන්න මේ වැලියු එක මේ අගෙන් වැඩි කරනවා 83.333න් වැඩි කරපුවාම කිලෝ ජූල් වලින් එනවා 3621ක්. ඒට අනුගාමීව අනෙක් ඒක සංරචකමය පද්ධතිද මෙහිදී විස්තර කරනු ලැබේ. මේ හැදෑරීම් රසායනික ක්‍රියාවලිවලදී සිදුවන එවැනි සිදුවීම්හිදී ඒවායේ හැසිරීම ශක්ති නැත්නම් එන්තැල්පි පරිසරයෙන් අවබෝධ කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. විලයනය melting, හිමායනය freezing. ස්පටික රූපී ඝනයක් රත් කරන විට ඒ කියන්නේ අයිස් කටයක් එක පරමාණු වල මධ්‍යම ශක්තිය ඉහළ යන අතර ඝනයේ ඇති අණු හෝ අයන වලට යම් චාලක ශක්තියක් ලැබේ. මෙහිදී එකතු කළ ශක්තිය නැත්නම් තාපයේ අණු අයන එකට බැඳ තබා ගැනීමට අවශ්‍ය වන බලය අභිභවා යාමට සමත් වෙතොත් ඝනයේ එහි අවස්ථාව කරා සංක්‍රමණය වීම හෝ විලයනය කියන්නේ දිය වෙන එක. ඒ කියන්නේ ඒකේ අණු අතර තියෙන අන්තර් අණුක ආකර්ෂණ බල වලට වඩා අපි රත් කරපුවම දෙන ශක්තිය වැඩි නම් ඒක දිය වෙනවා. තමන්ගේ සාමාන්‍ය ස්වරූපේ තියාගන්නේ. ස්වරූපේ වෙනස් වෙනවා බාහිර බල හින්දා. මේ අවස්ථාවේදී රත් කිරීම නොකඩවා සිදු කළත් සම්පූර්ණ ඝනයේම ද්‍රව වී අවසාන වනතුරු උෂ්ණත්වය නියතව පවතී. ඒ හින්දා තමයි ඒකට අවස්ථා විපර්යාස කියන්නේ. ඝනයක් ද්‍රව වීම ද්‍රවයක් වායු වීම අවස්ථා විපර්යාස. අපි උෂ්ණත්වය සැපෙව්වට එතකොට ඒක මේ තාපයේදී උෂ්ණත්වය වැඩි වෙන්න එපා. මේකේදී උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. 100 නම් 100ම තියෙනවා. බිඳුව නම් බිඳුවෙම තියෙනවා. අර අවස්ථාව වෙනස් වෙන එක තමයි වෙන්නේ. ඝනයක් තිබ්බ එක ද්‍රවයක් වෙනවා. එතකොට මේ තාපයට මොකක්ද වෙන්නේ? තාපයේ গুপ্ত තාපයක් වෙනවා. ඒ උෂ්ණත්වය මොනවත් වෙලා නැහැනේ. එතකොට මේ තාපයේ වැය වෙන්නේ අර මේ ඝනයක් විදිහට තිබ්බනම් ඒකේ තියෙන ආකර්ෂණ බල කඩලා ද්‍රවයක් වෙන්නේ. ඒ අර Tamanට සාමාන්‍යයෙන් ස්වභාවිකව තියෙන ආකර්ෂණ කඩලා අලුත් ඒවා හදාගන්න තමයි තාපය වැය වෙන්නේ. ඝනයක් නම් ඝනයේ ඒ අණු අතර තියෙන ආකර්ෂණ කඩලා ද්‍රවය බවට පත් වෙන්නේ. ඝනයේ ද්‍රව වී අවසාන වූ පසුත් දිගින් දිගටම රත් කළහොත් ද්‍රවයේ උෂ්ණත්වය ඉහළ යනු ඇත. නිදසුනක් ලෙස
නිදසුනක් ලෙස විලයනය වන අතර අප රත් කිරීම නවතා ඝනය හා ද්‍රවය අඩංගු මිශ්‍රණය පූර්ණ ලෙස පරිවර්ණය කළ බඳුනක් තුළ තැබුවහොත් ඒ තුළ ද්‍රව කලාපය හා වාෂ්ප කලාපයේ සමතුලිතව පවතිනු ඇත. තර්මෝස් ප්ලාස්කුවක් තුළ ඇති අයිස් හා ජලය මිශ්‍රණයක් මගින් මේ සමතුලිතතාව පරීක්ෂණාත්මකව නිරීක්ෂණය කළ හැකි වේ. මේ මිශ්‍රණයේ ඇති අයිස් හා ද්‍රව ජලයේ පැය ගණනාවක් වුවද එලෙසම පවතිනු අපට නිරීක්ෂණය කළ හැක. ඝනය හා ද්‍රවය සමතුලිතව පවතින මේ අවස්ථාවේදී අයිස් ද්‍රවවීම හා ද්‍රව ජලයේ මිදීම යන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දෙක සමාන ශීඝ්‍රතාවකින් සිදුවන අතර ඝනය හා ද්‍රවයේ ප්‍රමාණයන් නොවෙනස්ව පවතිනු ඇත. ඝන හා ද්‍රව කලාප සමතුලිතව පවතින උෂ්ණත්වය ඒ ඝන ද්‍රවයේ ද්‍රවාංකය හෝ ද්‍රවයේ හිමාංකය ලෙස හැඳින්වේ. මෙන්න මේ සමතුලිතතාව තියයි ඝනයේ ද්‍රවවීම හිමායනය. ඝන අවස්ථාවේදී ද්‍රව්‍යයක මවුලයක් ද්‍රව අවස්ථාවට පත්වීම සඳහා අවශ්‍ය වන තාපය ඒ ද්‍රව්‍යයේ විලයන එන්තැල්පිය FUS විලයනය. ඒ කියන්නේ ඝනයක් ද්‍රව වෙන එක. සෙල්සියස් බිඳුවේදී අයිස් වල විලයන ඒ කියන්නේ ද්‍රවීමේ එන්තැල්පිය මවුලයට කිලෝජූල් 6ක් වෙනවා. ඒක තාප අවශෝෂකයි. පිටින් තාපය දෙන්න ඕනේ. ඒකේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය අපි කියනවා හිමායනය කියලා. ඒක තාපදායකයි. ඒ කියන්නේ ලික්විඩ් එක ඝනයක් වෙන එක. මේ රියැක්ෂන් දාගන්න. විලයනයේ එන්තැල්පිය හා ද්‍රවාංකය ස්පටික රූපයේ ඝනයේ අඩංගු පුනරාවර්තන 1 අතර ආකර්ෂණ බලවල ශක්තිය මත රැඳ පවතී. දුබල ආකර්ෂණ බල ඇති අණු මගින් නිර්මාණය වන ස්පටික වලට අඩු ද්‍රවාංක ඇති අතර ප්‍රබල ආකර්ෂණ බල ඇති අංශු මගින් නිර්මාණය වන ස්පටික ඉහළ උෂ්ණත්වවලදී ද්‍රව බවට පත්වේ. ඊළඟ මාතෘකාව ලියා ගන්න ඌර්ධ්වපාතනය හා අවසාදනය ඩිපොසිෂන් සබ්ලිමේෂන්. ඇතම් ඝන ද්‍රව්‍ය ද්‍රව බවට පත් වෙනතු කෙලින්ම වායු අවස්ථාවට පත් වෙනවා. ඒක තමයි ඌර්ධ්වපාතනය කියන්නේ. දන්නේ නැත්නම් ඒක ලියා ගන්න. මම ශක්ති විද්‍යාවේදී ඒක ගන්නවා. තාප රසායනයේදී නිදසුනක් විදිහට කාම්ල උෂ්ණත්වයේ දිහා සම්මත පීඩනයේදී වියලි අයිස්. වියලි අයිස් කියන්නේ මොනවටද? ඝන කාබන් ඩයොක්සයිඩ්. මම ගන්නවා P බ්ලොක් එකේදී. කැබැල්ලක් ගිනි වන තුලදී ද්‍රව වීමකින් තොරව ඌර්ධ්වපාතනය අතුරුදහන් වීම වෙනවා. ඝන අයිස් තියෙන්නේ වියලි අයිස්. ඒවා මේ ද්‍රවයක් නොවි කෙලින්ම වාෂ්පයක් වෙනවා. හිම හා අයිස් ජලයේ ද්‍රවාංකයට පහළ උෂ්ණත්වවලදී ඌර්ධ්වපාතන වෙනවා. ඝන අයඩින් උණුසුම් කරපුවම ඌර්ධ්වපාතන වෙලා මොන පාට වාෂ්පයක්ද? දම් පාට I2 වාෂ්පයක් හැදෙනවා. ඌර්ධ්වපාතනයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය අවසාදනය කියන්නේ වායු විදිහට තියෙන එකක් එකපාරට ඝන වෙනවා. මේ වායුමය ප්‍රභේදයක් ද්‍රව අවස්ථාව මගහැර කෙලින්ම ඝන අවස්ථාවට පත් වෙන එකක්. තුහින ෆ්‍රොස්ට් සෑදීම අවසාදනය සඳහා නිදසුණා. වාෂ්පීකරණයේදී මෙන්න ඌර්ධ්වපාතනයේදී අන්තර් අණුක බල බිඳීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඕනේ. ඌර්ධ්වපාතන එන්තැල්පිය කියන්නේ ද්‍රව්‍ය මවුල එකක් ඝන අවස්ථාවේ ඉඳලා වායු අවස්ථාවට පත් කිරීමට අවශ්‍ය වන ශක්තිය එක ඩෙල්ටා H θ SUB කියනවා. මෙන්න CO2 වල ඌර්ධ්වපාතනයේ CO2 ඝනය CO2 වායු වෙන එකේ ඌර්ධ්වපාතනය මෙච්චරක්. ඒක ලියා ගන්න. ඒකේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය ඍණාගයක්. එන්තැල්පියේ සයිස් එක සමානයි. විශාලත්වය සමානයි. දී ඇති කලාප සංක්‍රමණයක් සඳහා අන්තර් අණුක බල ඉක්මවා යාමට ප්‍රමාණවත් ශක්තියක් ඇති අවස්ථාවක් සලකමු. ඝනයක් ද්‍රවයක් බවට පත්වීම සඳහා අවශ්‍ය වන්නේ මේ ආකර්ෂණ බලවලින් කොටසක් පමණක් අයිබවා යාමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයක. එහෙත් ඒ වායුවක් බවට පත්වීමේදී අන්තර් අණුක බල සම්පූර්ණයෙන් බිඳී යා යුතුය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් යම් ද්‍රව්‍යක විලයන එන්තැල්පිය වාෂ්පීකරණ එන්තැල්පියට වඩා අඩු වගයක් වේ. විලයන එන්තැල්පිය වාෂ්පීකරණ එන්තැල්පියට අඩු වගයක් වෙනවා. ඝනයක් ද්‍රවයක් වෙද්දී ඔක්කොම බල බිඳෙන්න ඕනේ නැහැ. එහෙම වුණාට වායුවක් වෙද්දී සම්පූර්ණයෙන් බිඳෙන්න ඕනේ. ඒ හින්දා විලයන එන්තැල්පිය වාෂ්පීකරණ එන්තැල්පියට අඩු වගයක් උනේ. ඇයි වෙන්න ඕනේ? වැඩේ අඩුයිනේ. එතකොට අගේ අඩුයි. මේ තර්කය යොදා ගැනීමෙන් ද්‍රව්‍යක සියලු අවස්ථා විපර්යාස සඳහා අදාළ එන්තැල්පි විපර්යාසවල ආසන්න සම්බන්ධතාවය ව්‍යුත්පන්න කළ හැකි වේ. සම්පූර්ණයෙන්ම නිවැරදි පැහැදිලි කිරීමක් නොවෙතත් හෙස් නියමයට අනුව ඌර්ධ්වපාතනය අනු
ද්‍රව්‍යම හා වාෂ්පය යන අනුයාත පියවර දෙක එකතුවක් ලෙසට සලකන්න පුළුවන්. ගණයේ ද්‍රවය වෙන එක ඩෙල්ටා H FUS වෙනවා. ද්‍රවයේ වාෂ්ප වෙන එක ඩෙල්ටා H VAP වෙනවා. හෙස් නියමයට අනුව ගණයේ වාෂ්පය වෙන එක ඩෙල්ටා H සබ් කියන එක FUS කියන එකයි VAP කියන එක එකතුවට සමාන වෙනවා. එතකොට ඌර්ධ්වපාතන එන්තැල්පිය විලයන එන්තැල්පිය ධන වාෂ්පීකරණ එන්තැල්පිය එකතුවට සමාන වෙනවා. මේක අදා ගන්න. මෙන්න ඌර්ධ්වපාතනය මෙන්න වාෂ්පීකරණය ප්ලස් විලයනය. ඉහත විස්තර කළ කලාප සංක්‍රමණ ක්‍රියාවලි තාපන වක්‍ර සිසිල්න වක්‍ර ගොඩනැගීමේදී පරීක්ෂණාත්මක නිරීක්ෂණය කරන්න පුළුවන්. සිසිල්න වක්‍ර උගන්වනවා මේ ෆිසික්ස් වල. අයිස් ජලය වැනි ද්‍රව්‍යයක් රත් කිරීමේදී හෝ සිසිල් කිරීමේදී ඒ පළමු අවස්ථා විපර්යාසයට අදාළ උෂ්ණත්වය කරා ළඟා වන අතර තවදුරටත් රත් කිරීමේදී වාෂ්පීකරණයට ලක්වේ. මේ ක්‍රියාවලිය සඳහා තාපන වක්‍රය තමයි මේ පෙන්වන්නේ. මේ මෙතන අයිස් තියෙන්නේ ඝනයක් විදිහට ඍණ 10 තියෙන්නේ. එතකොට ඒක බිඳුව වෙනකන් රත් කරනවා මේ කාලෙත් එක්ක රත් කරලා උෂ්ණත්වය බිඳුව වෙනකන් වෙලා. එතකොට මේ බිඳුව කියන උෂ්ණත්වය තමයි මේ ආරම්භක පොයින්ට් එකේ තමයි ඝනය අයිස් දිය වෙන්න පටන් ගන්න. ඊට පස්සේ ද්‍රව ජලයයි අයිස් ඝනය අතර සමතුලිතයක් තමයි මේ ටයිම් එකේ තියෙන්නේ. සෙල්සියස් බිඳුවෙමයි අවස්ථා විපර්යාසයක්. එතකොට මෙන්න මේ පොයින්ට් එකේදී සියලුම ඝනය දිය වෙලා. එතකොට වතුර විතරයි තියෙන්නේ. ඊට පස්සේ ආපහු තාපෙ දුන්නාම කාලෙත් එක්ක උෂ්ණත්වය වැඩි වෙලා සෙල්සියස් 100ට එනවා. එතකොට ද්‍රවය නටන්න ගන්නවා. එතකොට ද්‍රවය නටද්දී ජලාණු ද්‍රව කලාපෙන් ඉඳලා වාෂ්ප කලාපයට යනවා. එතකොට ඒ අවස්ථාවෙත් උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ පොයින්ට් එකේදී සියලුම මේ ද්‍රවාණු වාෂ්ප කලාපයට යනවා. ඊට පස්සේ ආපහු රත් කරද්දී කාලය ගත වෙනවත් එක්ක උෂ්ණත්වය වැඩි වෙනවා. මේක ෆිසික්ස් වලදී උගන්වනවා මීට තව ගැඹුරට තාපයේදී. ජලයේ දර්ශීය තාපන වක්‍රය මගින් ද්‍රව්‍ය විසින් තාප ප්‍රමාණ උරා ගන්නා විට සිදුවන උෂ්ණත්ව විපර්යාස මේකේ පෙන්ලා තියෙයි. ප්‍රස්ථාරයේ සානු කියලා කියන්නේ මේ උෂ්ණත්වය නියතව පාලනය වෙනවා. මෙන්න මේවා. සානු. ඒක සමහරවිට මේ MCQ එකේමත් දෙන්න පුළුවන් ඒ වචනම දාලා. මේකේ තියෙයිනේ. මගින් නිරූපණය වන්නේ කලාප සංක්‍රමණයක් සිදුවන අවස්ථා H2O ලික්විඩ් එක H2O ගෑස් වෙන අවස්ථාවයි H2O ඝනය H2O ලික්විඩ් වෙන අවස්ථාවයි සමතුලිතතාවට සාපේක්ෂව දීර්ඝ සානුවක් ලැබී ඇත. මෙන්න මේ වැලියු එකට වඩා මෙන්න මේ වැලියු එක ලොකුයි කියලා කියන්නේ. දිගු සානුවක් හම්බෙලා කියන්නේ. ඒකට හේතුව අර විලයනය වෙන්න අවශ්‍ය තාපයට වඩා විලයනය වෙන්නේ කියන්නේ ඝනයක් ද්‍රව වෙන්න අවශ්‍ය තාපයට වඩා වැඩි තාපයක් ඕනේ ද්‍රවයක් වායු වෙන්න. ඒ හින්දා තමයි ඒකේ මේ සානුව දිග ඒ වගේම ගොඩක් ලොකු කාර්යයක් කරන තියෙන හින්දා මේකට වඩා මේකේ ටයිම් එක වැඩි කාලයක් අරගෙන යනවා. මෙන්න සෙල්සියස් ඍණ 15 තියෙන අයිස් 180ක් බිඳුවේහි තියෙන ජලය බවට පත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය අපිට හොයන්න කියනවා. මේක ෆිසික්ස් වල මේ ගානක් වගේම තමයි. ඍණ 15 තියෙන අයිස් 180ක් බිඳුවේ තියෙන ජලය. එතකොට ඍණ 15 ඉඳලා ඒක සෙල්සියස් බිඳුව වෙනකන් රත් වෙනවා. මේකේ වෙන විපර්යාස ටික අපි දැනගන්න ඕනේ. ඍණ 15 ඉඳලා බිඳුව වෙනකන් අයිස් ටික රත් වෙනවා. ඊට පස්සේ බිඳුවේදී ආපහු ඝනයක් නෙතින අයිස් ඒක ආපහු ජලය වෙනවා. එතකොට මේකේ සිද්ධි දෙකක් වෙනවා. එකක් තමයි ඍණ 15 ඉඳලා බිඳුව වෙනකන් රත් වෙනවා. ඊට පස්සේ බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පත් වෙනවා. එතකොට සිද්ධි දෙකක් වෙනවා. ඒ සිද්ධි දෙකට දාලා තාප විපර්යාස අපි ගණනය කරන්න ඕනේ. පළමුව ඍණ 15 අයිස් 180ක් ඒක මවුල වලින් ගත්තොත් 10ක් 180 මවුලික ස්කන්ධේ 18යිනේ. එතකොට 10යි මවුල බිඳුවයි සෙල්සියස් වල අයිස් බවට පත් කරනවා. එතකොට ඒක Q1 කියලා ගත්තොත් ඒ පළවෙනි සිද්ධියට තල තාප ප්‍රමාණය Q1 නම් ඒක ms ඩෙල්ටා තීටා වෙනවා. s කියන්නේ අයිස් වල වීතාද s වලගේ 2.09යි සෙල්සියස් අංශකයට ග්‍රෑමයට ජූල්. එතකොට Q1 හොයලා තියෙන්නේ 180යි ස්කන්ධේ. මෙන්න වීතාද උෂ්ණත්ව වෙනස
ඍණ 15 ඉඳලා බිඳුව කියන්නේ ගැප් එක 15යි. එන්න 15 දැම්ම. එතකොට කිලෝ ජූල් 5.6ක් එනවා. ඊට පස්සේ හොයන්න ඕනේ මේ බිඳුවේ තියෙන අයිස් එක ද්‍රව ජලයේ වෙද්දී ඒ කලාප විපර්යාසයට අදාළ තාප ප්‍රමාණය. එතකොට ඒක හෙව්වැකි ඒක Q2 කියලා ගත්තොත් මවුල ගන්න වැඩි කරන්න ඕනේ. මොකෙන්ද? විලයනට අදාළ එන්තැල්පිය. මවුල ගන්න 10යි විලයනට අදාළ එන්තැල්පිය 6ක් වෙනවා. උඩින් අපිට දීලා තිබ්බා. ජලයේ මේ තියෙන 6ක් කියලා. එතකොට 10 6න් වැඩි කරන්න ඕනේ. එතකොට 60ක් එනවා. එතකොට අවශ්‍ය මුළු තාප ප්‍රමාණය Q1 ධන Q2 60 ධන 5.6 65.6ක් වෙනවා. ඊළඟට සංශුද්ධ ද්‍රව්‍ය වල කලාප රූප සටහන්. සරලව කිව්වොත් කලාපයක් කියන දී ඇති උෂ්ණත්වයකදී පීඩනයකදී නම් දෙන ලද තත්ත්වයේ යම් ද්‍රව්‍යයක භෞතික අවස්ථාවක් බව අපි දන්නවා. ඝනයක් හරි ද්‍රවයක් හරි වායුවක් හරි. එනම් කලාපයක් යනු ඝන ද්‍රව හෝ වායුවක් සඳහා වෙනත් අර්ථයක් කියලා ගන්න පුළුවන්. ජලය මත පාවෙන අයිස් කැබැල්ලක් සලකුවාම එහි ඝන හා ද්‍රවලිත කලාප දෙකක් තියෙනවා. මේ මිශ්‍රණය ඉහළින් වායුව ඇතිනම් එවිට තවත් කලාපයක් තියෙනවා. මේ තවදුරටත් අවබෝධ කර ගැනීම සඳහා ජලය මත තෙල් පාවෙන අවස්ථාවක් සැලකුණු. මෙහිදී ජලය හා තෙල් වශයෙන් කලාප දෙකක් තියෙනවා. ජලය හා තෙල් අඩංගු වෙලා තියෙන්නේ බීකරයක් තුල නම් බීකරයේද තවත් කලාපයක් වෙනවා. ඒකත් ඝනයක්නේ. මේ වගේම අපිට විවිධ කලාප ස්පර්ශය පවතින විට ඒවා අතර ඇති මායිමක් මගින් ඒවා වෙන් වී ඇති බව අඳුර ගන්න පුළුවන්. ඊළඟට මාතෘකාව ලියන කලාප රූප සටහන් කියලා. කලාප රූප සටහන් වල දී ඇති උෂ්ණත්වයක් හා පීඩනයකදී කුමන කලාප පවතින්නේද යන්නත් කලාප වෙන් කරන මායිම් ලෙස හඳුන්වන රේඛා මගිනුත් නියත වශයෙන් දක්වාට කලාප වෙන් කරන රේඛා මගින් ඒ කලාප දෙක සමතුලිතව පවතින උෂ්ණත්වය හා පීඩනය අවබෝධ කරගන්න පුළුවන්. මුලින්ම අපි සංශුද්ධ ද්‍රව්‍ය වල කලාප රූප සටහන් බලනවා. මෙවැනි කලාප රූප සටහන් ඒක සංරචකමය පද්ධතිය වල කලාප රූප සටහන් ලෙස දක්වනවා. 2.39 රූපෙන් ඒක සංරචකමය පද්ධතිය කලාප රූප සටහන දැක්වෙනවා. මේව ඇඳ ගන්න. මේ රූප සටහනේ වක්‍ර රේඛා තුනක්ද ඝන ද්‍රව වායු ලෙස සලකනු කර ඇති කලාප තුනකුත් තියෙනවා. ඊට අමතරව CT කියලා තියෙන ලක්ෂ්‍ය තියෙයි. C කියන්නේ අවදි ලක්ෂ්‍යය, T කියන්නේ ත්‍රික ලක්ෂ්‍යය. ඝන ද්‍රව හා වාෂ්ප කලාප වලට අනුරූප වන එකිනෙකට වෙනස් උෂ්ණත්ව හා පීඩන පරාස සහිත අවස්ථා තුනක මේ සංශුද්ධ ද්‍රව්‍ය පවතින බව මෙයින් පැහැදිලි වෙනවා. උෂ්ණත්වයත් එක්ක පීඩනය තමයි තියෙන්නේ. එතකොට මේ අවදි ලක්ෂ්‍යදී තියෙන පීඩනයේ අපි කියනවා අවදි පීඩනය කියලා. ඒකේ තියෙන උෂ්ණත්වය අවදි උෂ්ණත්වය. අවදි පීඩනය කියන්නේ මොකද්ද? අවදි උෂ්ණත්වය කියන්නේ මොකද්ද කියලා අපි වායුව වලදී කතා කරා. ඊළඟට ත්‍රික ලක්ෂ්‍ය කියන එකේදී ඝනයයි ද්‍රවයයි වායුවයි කියන තුනම ඝනය ද්‍රවය වායුව කියන තුනම සමතුලිතතාවය තියෙනවා. ඒක තමයි ත්‍රික ලක්ෂ්‍ය කියන්නේ. ට්‍රිපල් පොයින්ට් එක. ඊළඟට මෙතන තියෙන ඝනය, මෙතන තියෙන ද්‍රවය. ඒක මතක තියාගන්න ලෙසි භාජනයක් ගමුකෝ. භාජනයක් වගේ නෙමෙයි. මෙන්න මේ BTC කියන්නේ භාජනයක් වෙයි. භාජනයේ අස්සේ තමයි ද්‍රවය තියෙන්නේ. එහෙම තමයි ද්‍රවය කියන එක මෙතන තියෙයි කියලා මතක තියාගන්න. මෙතන ඝනය, මෙතන වාෂ්පය. එතකොට මේක ත්‍රික ලක්ෂ්‍යය. එතකොට ඝනයයි ද්‍රවයයි අතර ඝනයේ ද්‍රව වීම, ද්‍රවයේ ඝන වීම. ඒ සමතුලිතය. ද්‍රවයයි වායු අතර වාෂ්පීකරණය, ඝනීභවනය. ඝනයයි වාෂ්පය අතර ඌර්ධ්වපාතනයේ තැන්පත් වීම. ඒ සමතුලිතතාවය. ඒක සංරචකමය පද්ධතියක කලාප රූප සටහන TB මගින්ද දී ඇති ඝනයක අණු හා එහි ද්‍රව අවස්ථාවේ ඇති මේ ඝනයයි ද්‍රවයයි අවස්ථාවේ ඇති ඒ සංයෝගයේම අණු අතර පැවතිය හැකි සමතුලිතතාව දැක්කේ. මේ தත්ත්වය පවතින්නේ සලකා බලන සංයෝගයේ ද්‍රවාංකයේදී. එබැවින් TB වක්‍රයෙන් දැක්වෙන්නේ විවිධ පීඩනවලදී ද්‍රවාංකයි. මේ එක එක ප්‍රෙෂර්ස් වලදී තියෙන ද්‍රවාංක තමයි මේ උෂ්ණත්වය කියලා පෙන්වන්නේ. TC වක්‍රයෙන්. ඒ කියන්නේ ද්‍රවයයි වාෂ්පය අතර මේක. වාෂ්ප කලාපයේ ඇති අණු ද්‍රව කලාපයේ ඇති අණු අතර සමතුලිතතාවය දැක්වේ නම්
එනම් මේ සමතුලිතතාව හටගන්නේ සලකුණ ද්‍රව්‍ය තාපාංකයේදී. එතකොට TC වක්‍රයෙන් පෙන්වන්නේ එක එක ප්‍රෙෂර් වලදී තාපාංකය කොහොමද වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ උෂ්ණත්වය ගැන තාපාංක අගයන් වෙනවා. ඊළඟට AT වක්‍රයෙන් ඝනයයි වාෂ්පය අතර AT වක්‍රයේ ඌර්ධ්වපාතනයේ සිදුවන උෂ්ණත්ව පීඩන නිරූපණය කරනවා. ඒක ඌර්ධ්වපාතන වක්‍රය කියනවා. මේ සමතුලිතතාවය පවතින පුළුවන් ත්‍රිකලක්ෂය ලෙස සඳහන් කර ඇති T ලක්ෂයේදී ඇති පීඩනයට වඩා අඩු පීඩනයක්. මේ ත්‍රිකලක්ෂය ප්‍රෙෂරයකට වඩා අඩු ප්‍රෙෂරයකදී තමයි ඝනයක් වායු වෙන සීන් එක වෙන්නේ. ඊට පස්සේ මේ B කියන එකේදී පෙන්වන්නේ ඉහත කලාපවල පවතින සමතුලිතතාව සහ එහිදී ඩෙල්ටා S සහ ඩෙල්ටා H වල ලකුණ. ඒකත් මෙතන පෙන්ලා තියෙයි බලන්න. ඩෙල්ටා S කියන්නේ එන්ට්‍රොපියනේ. ඩෙල්ටා H කියන්නේ එන්තැල්පිය. එතකොට ඝනයක් වායුවක් වෙද්දී ඩෙල්ටා S ධන. ඝනයක් ද්‍රවයක් වෙද්දී ඩෙල්ටා S ධන. ඊට පස්සේ ද්‍රවයක් වායුවක් වෙද්දී ඒත් ඩෙල්ටා S ධන. ඊළඟ ත්‍රිකලක්ෂය කියන්නේ ඝන වාෂ්ප සමතුලිතතාව, ඝන ද්‍රව සමතුලිතතාව, ද්‍රව සමතුලිතතාව දක්වලා තියෙනවා. ඉහත වක්‍ර තුන AT, TB, TC කියන මේ වක්‍ර තුන හමු වන ස්ථානයේ සුවිශේෂී උෂ්ණත්වයක්, සුවිශේෂී පීඩනයක් තියෙනවා. ඒක තමයි ත්‍රිකලක්ෂය කියන්නේ. එතකොට එතනදී කලාප තුනම සමතුලිතතාවය තියෙනවා. මේ ලක්ෂයට ළඟා විය හැකි උෂ්ණත්වය පීඩනය පාලනය කළහොත් ඝනය ද්‍රව වීම ඌර්ධ්වපාතනය වීම සිදුවන අතරම ද්‍රවයේහි වාෂ්පය සමග ස්පර්ශව පවතින අතර නැටීමටද වාජනන ආකාරයේ සමතුලිතතාවක් ඇති වේ. ඊළඟට C කියන එක අවදි ලක්ෂය. ද්‍රව වාෂ්ප සමතුලිතතාව වක්‍රය කියන්නේ TC එකේ C කියලා තියෙන අවදි ලක්ෂය. මේකට අවදි පීඩනයක්, අවදි උෂ්ණත්වයක් අපි දක්වලා තියෙයි. අවදි උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයකදී වායුවක පීඩනය වැඩි කළහොත් ඒ පද්ධතිය ද්‍රව වාෂ්ප සමතුලිත රේඛාව පසු කරන විට වාෂ්ප ඝනීභවනය වී ද්‍රවයේ සාදනවා. අවදි උෂ්ණත්වයට වැඩි නම් මෙවැනි සමතුලිත රේඛාවක් හමු වෙන්නේ නැහැ. ඒ නිසා අවදි උෂ්ණත්වයට වැඩි උෂ්ණත්වයකදී ප්‍රෙෂර් එක වැඩි කරලා පමණක් වායුව මේ ද්‍රවයක් බවට පත් කරන්න බෑ. අවදි මේ උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වවලදී මේ පීඩනයක් යොදලා වායුවක් මේ ඝනීභවනය කරන්න බෑ. ද්‍රවයක් බවට පත් කරන්න බෑ. වායුමය අණු ඉහළ බාහිර පීඩනයක් යටතේ සම්පීඩනය කළහොත් ඝනීභවනය විය නොහැකි තරමටම උෂ්ණත්වය ඉහළ නම් ඒට ද්‍රව හා වායු අවස්ථා දෙකෙහිම පවතින ගුණාංග ලැබේ. ही घनत्व द्रव्य घनत्वයට ළඟා වන නමුත් මේ අවස්ථාව හඳුන්වන්නේ සුපිරි අවදි තරල අවස්ථාව සුපර් ක්‍රිටිකල් ෆ්ලුයිඩ් ස්ටේට් කියලා. එහිදී අණු වලට වායුවක ලක්ෂණ තිබේ. අවදි උෂ්ණත්වයේ පැහැදිලිවම අණු අතර ඇති අන්තර් අණුක බලවල ශක්තිය මත රඳා පවතින බැවින් එහි යගේ ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට වෙනස් වෙනවා. අන්තර් අණුක බලවල ශක්තිය වැඩි වෙන විට අවදි උෂ්ණත්වයත් ඉහළ යනවා. කලාප විපර්යාස වලට භාජනය වන ද්‍රව්‍යයක හැසිරීම අවබෝධ කරගන්න 2.7 රූපයේ ආධාර කරගත් පැහැදිලි කිරීමක් පහත් දක්වලා තියෙනවා. දෙකයිස්ම 7 රූපේ පෙරලගෙන දැන් මම මේ කියන ටික මේ බලන්න.